Hello, my dear children of grade 11. Today we are going to discuss another past paper. Provincial Department of Education, Western Province, Special Paper. ඒක තමයි අද අපි ඩිස්කස් කරන්න යන past paper එක. එතකොට ඒකේ first paper එකෙන් තමයි පටන් ගන්නෙ. එතන 1 hour duration එක පැයයි. එතකොට අපි දන්නවා ලකුණු 40යි. අපි බලමු ඒකේ තියෙන්නේ මොන වගේ ප්‍රශ්නද කියලා. Answer all questions on this paper itself. එතකොට paper එකේම තමයි උත්තර ලියන්න තියෙන්නේ. පළවෙනි එක තියෙනවා test 1. Fill in the blanks of the following text using the words given in brackets. එතකොට ඒ දීලා තියෙන වචන within brackets වරහන් ඇතුලේ දීලා තියෙන වචන වලින් වඩාත්ම සුදුසු වචනය තෝරලා තමයි මේ blanks වලට දාන්න තියෙන්නේ. එතන 5 marks. test 2 එකේ තියෙන්නේ fill in the blanks activity එකක්ම තමයි. හැබැයි එතන අපිට පේනවා them, us, you, your, they, yours වගේ possessive pronouns, object pronouns, ඒ වගේම possessive adjectives අපි ඒවත් revise කරමින්ම තමයි මේ fill in the blanks test item එක කරන්නේ. ඇයි මේ වචනේ මෙතෙන්ට එන්නේ? මේවා මොන කාණ්ඩයට අයිතිද වගේ පුංචි දේවල් අපි revise කරගෙන තමයි මේ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ. Then we have test 3 which is again a fill in the blanks activity, but this time it's based on a picture. මේ පින්තූරේ තියෙන දේවල් බලලා ඒ කොටුවේ දීලා තියෙන වචනත් පාවිච්චි කරගෙන අපි මේකේ උත්තර ලියනවා. එතනත් 5 mark question එකක්. test 4 වෙනකොට අපිට තියෙනවා match the extracts with the given sections of a newspaper කියලා. ඒ කියන්නේ පුවත්පතක කොටස් සහ ඒ දීලා තියෙන extracts match කරන්න තියෙනවා. ඒ දීලා තියෙන kitchen utensils, the vehicles for sale, ඒවත් එක්ක ගලපලා බලන්න ඕනේ මේ අපි කියන්න යන දේ මේ ඉස්සෙල්ලා දීලා තියෙන extracts වල අන්තර්ගත වෙලා තියෙන දේ match වෙන්නේ නැත්නම් ගැලපෙන්නේ මොකක් එක්කද කියලා. අන්න ඒකටත් 5 marks. test 5 එකේ තියෙනවා invitation එකක් දීලා invitation එකේ තියෙන කරුණු පාවිච්චි කරලා දීලා තියෙන sentences complete කරන්න තියෙනවා. sentence completion test item එකක්. Complete the following sentences using the information given in the invitation. ආරාධනාවේ සඳහන් වෙලා තියෙන තොරතුරු අනුව තමයි ඒ ප්‍රශ්නෙට උත්තර ලියන්න තියෙන්නේ. ඒක ප්‍රශ්න වලට උත්තර ලිවීමක් නෙමෙයි. sentence එකේ මුල් කොටස දීලා තිනවා. ඊටු ටික සම්පූර්ණ කරනවා 5 marks. test 6 කියනකොට අපිට තව note එකක් ලියන්න තියෙනවා. note එකක් දීලා තියෙනවා. ඒ දීලා තියෙන note එකට පිළිතුරක් ලියන්න තියෙනවා. test 7 හැමදාම වගේ reading comprehension test item එකක්. ඒකෙත් සාමාන්‍යයෙන් පොඩි ප්‍රශ්න කිහිපයක් දීලා තියෙනවා. vocabulary වගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපි උත්තර ලියනවා ඉස්සෙල්ලා passage එක discuss කරලා ඒකේ තේරුමත් සාකච්ඡා කරලා උත්තර ලියන විදිහත් ප්‍රශ්න හොයාගන්න ප්‍රශ්න වලට උත්තර passage එකෙන් හොයාගන්න විදිහත් අපි කරනවා. test 8 තියෙනවා අපිට මාතෘකා දෙකක් දීලා paragraph එකක් ලියන්න. Write a short description on one of the following. Use about 50 to 60 words කියලා. ඒ කියන්නේ වචන 50ක් 60ක් පාවිච්චි කරලා මෙන්න මේ මාතෘකා දෙකෙන් එකක් ගැන ලියන්න කියලා තියෙනවා. එතකොට අපිට පේනවා එතන දෙකක් තියෙනවා එකයි ලියන්න තියෙන්නේ. ඒ වුණාට අපි ඒ දෙකම ලියනවා. එතකොට පුතාලට වැඩියෙන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් paragraph writing කියන activity එකක්. My grandparents and the most interesting book I have read. ඒ මාතෘකා දෙක තමයි මේ paper එකේ දීලා තියෙන්නේ. And that also carries 5 marks. ඒකේ ලකුණු ලැබෙන්නේ content and language. ඒ කියන්නේ ඔයගොල්ලන් ඇතුළත් කරන කරුණු ඒ වගේම පාවිච්චි කරන භාෂාව එක එක කොටස් ඒ දේවල් වලට තමයි ලකුණු ලැබෙන්නේ එතන. Now we have discussed the types of questions we have in this paper. At a glance, ඒ කියන්නේ බලපු ගමන් අපිට හිතෙන්නේ මොකද්ද මේ paper එක ගැන? පහසුවෙන් කරන්න පුළුවන් කියලා හිතෙනවා. කෙටි ප්‍රශ්න තමයි පළවෙනි paper එකේ තියෙන්නේ. අපි උත්තර ලියලම බලමු. Let's start with test 1. Fill in the blanks of the following text using the words given in brackets. ඒ කියන්නේ
මේ වරහන් ඇතුලේ තියෙන වචන පාවිච්චි කරලා තමයි අපිට හිස් තැන් පුරවන්න තියෙන්නේ. First one is done for you. Essay competition. රචනා තරඟයක් ගැන තමයි අපිට කියවන්න තියෙන්නේ. An essay competition was held. ඒ කියන්නේ පැවැත්වුණා blank next week last week. පැහැදිලිවම last week. මොකද ඒක වෙලා ඉවර දෙයක් නිසා. was held කියන එකෙන් අපිට ඒක තේරෙනවා. will be held කිව්වා නම් next week. For the children of the age 13 to 16 years old. All blank competitions. තරඟකරුවන්. එතකොට අපිට තරඟකරුවන් කියන එක තමයි ගන්න වෙන්නේ competitors. අපි ඒ වචනේ underline කරමු ඉස්සෙල්ලා එකේ වගේම. Were invited to attend a training session. අපි කියන්නේ පුහුණු වීමේ සැසියක් කියලා. training session. train session කියන්න බෑනේ. training session. Held at Asoka Vidyalaya blank beside before the competition. සාමාන්‍යයෙන් පුහුණු වීමේ සැසියක් තියන්නේ අපේ තරඟයක් තියන්න කලින් before the competition. Competitors were asked to write essays on given topics. තරඟකරුවන්ට කිව්වා දීලා තියෙන මාතෘකාවලට අදාළව රචනා ලියන්න කියලා. Winners were awarded valuable prizes. ඒකට අපිට දාන්න පුළුවන් the good best essays were selected by the judges. එතකොට judgesලා කියන්නේ මේ තරඟේ විනිසුරන්. ඒගොල්ලන් තෝරන්නේ හොඳම essays. එහෙනම් the කියලා තියෙන හින්දා අපි දන්නවා the best essays කියලා එතනට එන්න ඕනේ. The best essays were selected by the judges. Winners were awarded valuable prizes. ජයග්‍රාහකයන්ට උගාක් හොඳ තෑගිත් ලැබුණා. Their names were published in the newspaper. ඔවුන්ගේ නම් කියනකොට their කියන එකෙන් THEIR their. මොකද their කියන අනිත් එකෙන් අපි කියන්නේ අතන කියන අදහස. එතකොට මෙතන මේ වචන පහම හරිනම් 5 marks. Test 2 is a dialogue. Again we have to fill in the blanks. අපිට මෙතන පේනවා them us කියනකොට එක වගේ pronouns වර්ගයක් you and they කියනකොට තවත් විදිහක් pronouns කියලා අපි කරලා තියෙනවා මතකයිද පුතාලට මෙතන තියෙනවා object pronouns දෙකක් මෙතන අපිට subject pronoun එකක් object දෙකම වෙන්න පුළුවන් තැනේ හැටියට you කියනකොට your කියනකොට possessive adjective එකක් අයිතිය හංගවන they කියනකොට ආපහු subject pronoun එකක් yours කියනකොට possessive pronoun එකක් ඒ කියන්නේ pronouns කියන එකේ විවිධ forms අපි කරලා තියෙනවා ඒ තැනේ හැටියට බලමු අපි කොහොමද දාන්නේ කියලා Rovini and Freeni are talking. Hello Freeni, Naveen is on his way to your place. Blank at home. Then Naveen is on his way to your place කියව නිසා අහන්නේ මොකද්ද? Are you at home? ඔබ ගෙදර ඉන්නවද? එයා එනකොට. Yes, I'm getting information for my assignment. එතකොට එයා කියනවා මම මගේ පැවරුමට තොරතුරු ගන්නවා කියලා. Both of blank can work together. Why don't you come? Both of. දැන් මෙතන both කියන්නේ දෙන්නෙක්. ඒ දෙන්නට එකට වැඩ කරන්න. Hello Freeni, Naveen is on his way to your place. එතකොට කියන්න පුළුවන් both of us can work together. Why don't you come? ඇයි ඔයත් ඉන්නේ නැත්තේ කියලා අහනවා. My parents are not at home. They went to candy. ඔවුන් candy වලට ගියා. මගේ parents ලා වෙනුවට ඔවුන්. They ඒගොල්ලන් candy ගියා. I'll inform blank first. I'll inform එතකොට they එක මොකද්ද වෙන්නේ මෙතන them වෙනවා. ඔවුන්ට මම දැනුම් දෙන්නම් කියන එක. Fine Rovini, I couldn't find much on the topic. හොඳයි මට හුඟක් හොයාගන්න බැරි වුණා මේ මාතෘකාව ගැන. Couldn't find much. Don't forget to bring blank. I'll send my driver to pick you up. Thank you. See you soon. Don't forget to bring yours.
ඒ කියන්නේ මෙතන information I couldn't find much on the topic කියලා කිව්වනේ. ඒ නිසා කියනවා ඔයාගේ ඒවා හම්බ වෙච්ච ඒවා ගේන්න අමතක කරන්න එපා කියලා. එතකොට yours කියන එක තමයි එතෙන්ට එන්නේ. එතකොට අපි දැන් ෆිල් කරගෙන ගියොත් both of us අපි දෙන්නටම එකට වැඩ කරන්න පුළුවන්. ඇයි ඔයත් එන්නේ නැද්ද? My parents are not at home. They went to Kandy. එතකොට අපි you කියන එක ගත්තා. your කියන එක කොහොමටත් අරගෙන තිනවා. they ගත්තා. us ගත්තා. මෙතනට I'll inform them. මම ඔවුන්ට දන්වන්නම් කියලා කිව්වා. Why don't you bring yours? මේ ඔක්කොම හරිනම් 5 marks පහසුවෙන්ම ලැබෙනවා. Test 3 is to describe a picture. Can you see a picture of a picnic? A family has gone on holiday. මෙතන මැට් එකක් දාලා පවුලේ අය වාඩි වෙලා පික්නික් බාස්කට් එකකින් එක එක කෑම බීම ಜಾති අරගෙන ඉන්නවා පේනවා. පුංචි ළමයි බොහොම සතුටින් ඉන්නවා පේනවා. එතකොට කෑම බෙදනවා පේනවා. අපි බලමු මෙතන තියෙන වචන ටික තියෙන නිසා පහසුවෙන් මේක ෆිල් කරන්න. younger, lunch, kite, spoon, countryside, hands, plates, serving, sun, wearing, sitting. දැන් මේගොල්ලෝ ඉඳගෙනයි ඉන්නේ. මේගොල්ලෝ ඇඳගෙන ඉන්නේ. ඒවා wearing කියන එකෙන් අපිට කියන්න වෙයි. sun පුතා ඉන්නවා පේනවා. එතකොට plates පිඟන් තියෙනවා පේනවා. serving කියන්නේ කෑම බෙදනවා. ඒකත් මෙතන තියෙනවා. මේ වචන වලට අදාළ ඔක්කොම තියෙනවා. අපි බලමු. Today is a holiday. Mrs. Reed's family is spending the day at a countryside. ගම් පළාතක දුර පළාතක තමයි දවස ගත කරන්නේ. They are sitting on a mat for their blank. මොනවටද ඒගොල්ලන් මැට් එකක ඉන්නේ ලන්ච් එක ගන්න. A cup and some blank are in the bigger box. ලොකු පෙට්ටියේ තියෙනවා තව plates. කෝප්ප තියෙනවා plates තියෙනවා. Mrs. Reed's elder daughter Meenu is blank food. එක්කෙනෙක් මේ කෑම බෙදනවා කියන එක තමයි අපිට හිතන්න පුළුවන්. කනවා කියන එක කොහෙවත් නැහැ. අනිත් එක මෙතන serving කියන වචනේත් තියෙනවා serving food. කෑම දෙනවා. She is holding a මොකද්ද අල්ලගෙන ඉන්නේ? She is holding a spoon. බෙදන කෙනා හැන්දක් අල්ලගෙන ඉන්නවා. spoon කියලා අපිට ඒකට කියන්න පුළුවන්. and plate in her blank. කොහෙද ඒ බඩු තියෙන්නේ? අතේ. in her hand. අපිට hand කියන වචනේත් මෙතනින් පාවිච්චි කරන්න පුළුවන්. Mrs. Reed is blank between her. එතකොට මැද්ද කියන එක අපිට දාන්න පුළුවන් ඉඳගෙන ඉන්නවා. sitting between. between කියන්නේ මැද්දනේ. එතකොට sitting between her blank Kevin and. සන්ගේ නම තමයි කෙවින් වෙන්න ඕනේ. ඒ ඉඳගෙන ඉන්න විදිහ දැක්කම පේනවා. son Kevin and blank daughter Nelu and younger daughter පොඩි දුව බාල දුව. අනිත් එක්කෙනා කවුද? මෙතන තිබුණා ඉස්සෙල්ලා Mrs. Reed's elder daughter වැඩිමල් දුව. දැන් ඉන්නේ younger daughter. එතකොට Nelu. Kevin is blank a cap on his head. Kevin is wearing a cap on his head. ඇඳගෙන පැළඳගෙන ඉන්නවා cap එකක්. He is going to fly the blank after his lunch. එතකොට සරුංගලයක් අරින්න තමයි ලෑස්ති වෙන්නේ lunch එක ගත්තට පස්සේ. So you have 10 blanks. 11 are there but 1 is done. So for the 10 blanks, if you write the correct words, you get 5 marks. And then test 4 is to match the extracts with the given sections of a newspaper. ඒ කියන්නේ
නිවුස්පේපර් එක දීලා තියෙන එක්ස්ට්‍රැක්ට්ස් ඒකෙන්ම ගත්ත දේවල් මේ තියෙන ඒවත් එක්ක කිචන් යුටෙන්සිල්ස් ඒ වගේ හෙඩින්ග්ස් එක්ක මැච් කරන්න තමයි ඊළඟට තියෙන්නේ. අපි ඉස්සෙල්ලා හෙඩින්ග්ස් ටික දිහා බලමු. එතකොට ලේසි. kitchen utensils, vehicles for sale, lands for sale. එතකොට sale item කීපයක් තියෙනවා. වාහන තියෙනවා, ඉඩම් තියෙනවා. මුළු තැන්ගේ උපකරණ kitchen utensils තියෙනවා. employment කියන්නේ රැකියා. education කියනකොට අධ්‍යාපනය. furniture කියනකොට ගෘහ භාණ්ඩ ලී බඩු. එතකොට අපි බලමු මෙතන තියෙන විස්තර වලට අනුව කොහොමද මේ heading එක අපි match කරන්නේ කියලා. Wanted ladies towards for a 4-star hotel. එක දීලා තියෙනවා D කියලා employment. එතකොට රැකියා කියන එක අපි එතන දීලා තියෙනවා attractive remuneration කියනකොට බොහොම හොඳ පඩි ගෙවනවා වැටුප් ගෙවනවා කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. Imported cupboards made of ebony and get a computer table free of charge. Stocks Limited. Imported cupboards made of ebony and get a computer table free of charge. දැන් අපි ලොකු බඩුවක් ගත්තම තව බඩුවක් ෆ්‍රී දෙනවා කියන්නේ. අන්න එහෙම දෙයක් Stocks Limited. අනිත් එක cupboards කියලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා furniture කියලා. එතකොට අපිට ඒක මෙතන දාන්න පුළුවන්. Spoken English. Residential English camps. නැවතිලාම ඉගෙන ගන්න camps වල English 50 lessons ₹5,000 ඇතුගල Academy. ඒක education අධ්‍යාපනය සම්බන්ධ දෙයක් නිසා අපි E කියලා එකට දානවා. Brand new Japanese cars, vans and cabs. Bank loan facilities are available. මොනවද තියෙන්නේ? ගාක්ම අලුත් brand new කියන්නේ අලුත්ම cars, vans, cabs. ඒ දැක්ක ගමම loan facilities කියන්නේ ණය පහසුකම්. එච්චර දුර ගියේ නැතත් වාහන ටික දැක්ක ගමන් අපි දන්නවා ඒක vehicles for sale කියන එකටයි අයිති වෙන්නේ කියලා. Recently imported microwave ovens, electric kettles, grinders මොනවද? ඒ ඔක්කොම මුළු තැන්ගේ උපකරණ. Reasonable prices සාධාරණ මිල ගණන්. Limited stocks තොග සීමිතයි. අහලා තියෙනවනේ මේ වගේ advertisements. එතකොට ඒකට එන්නේ kitchen utensils. Asala Estate 20 perch land blocks immediate sale. 5 minutes walk to the Southern Expressway. ඒ කියන්නේ මොකද්ද? ඒ purchase සංඛ්‍යාව දැක්ක ගමන් අපි දන්නවා ඉතුරු විස්තර ටික නැතත් land for sale කියලා. එතකොට දක්ෂිණ අධිවේගී මාර්ගයට ආසන්නයි. ඉක්මනින් විකිනින්න තියෙනවා. ඒ වගේ විස්තරක් තියෙනවා. හැබැයි අපි purchase ගාන perch එකක් 20 perch land කියන වචනය දැක්ක ගමන් අපිට තේරෙනවා මේක land කියන එක. එතකොට මේකත් 5 mark question එකක්. And now we are going to do test 5. We'll read this first before we answer the questions because what we have to do is to complete these sentences using the information given in the invitation. So they are not questions this time. අපිට ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ sentence එකේ මුල් කොටස දීලා ඉතුරු ටික සම්පූර්ණ කරන්න තමයි තියෙන්නේ. අපි ඒක කියවලා බලමු ඉස්සෙල්ලා මොකද්ද මේ invitation එකේ තියෙන්නේ කියලා. Beaver Center of Arts cordially invites you to the exhibition of modern arts creations. Modern art creations ගැන ප්‍රදර්ශනයක්. ඒ සම්බන්ධ ප්‍රදර්ශනයකට තමයි මේ ආරාධනාව කෙරෙන්නේ. මොනවද ඒකේ තියෙන්නේ? A collection of Shahnaz Amla gold medalist along with original photographs by Jayani Costa. International award winner. එතකොට රන් පදක්කම්ලාභී Shahnaz Amlaගේ creations නිර්මාණ තියෙනවා. ඒත් එක්කම original photographs by Jayani Costa. තව කෙනෙක්ගේ දේවලුත් තියෙනවා. Jayani Costa එයත් අන්තර්ජාතික මට්ටමේ සම්මාන දිනපු කෙනෙක්. එතකොට ඉන්න ඒ අයගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයේ අනිත් details දීලා තියෙනවා date, time, venue and venue කියන්නේ අපි දන්නවා ස්ථානය National Art Gallery
and RSVP දන්වන්න කියලා තියෙනවා. RSVP කියලා අපි දන්වන්න කියලා ඉන්විටේෂන් එකේ යවනවා. එන බවට හෝ නොවන බවට entry and parking free. ඇතුල්වීම සහ ඒ වගේම පාක් කරන්නත් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. free of charge කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. The name of the exhibition is අපි මෙතන exhibition එකේ නම හැටියට ගන්න පුළුවන් creations කියලා. creations තමයි නම. It will be held on කියන preposition එකෙන් අපි දැනගන්නවා මේක දිනය සම්බන්ධ දෙයක් තමයි අපිට මෙතන ලියන්න තියෙන්නේ කියලා. Saturday 10th August. Saturday 10th August. The photographs are presented by කවුද ඡායාරූප ඉදිරිපත් කරන්නේ? Jayani Costa. International award winner. The name of the artist is මේක මුලින්ම අපි කියවපු ආටිස්ට් ගේ නම තමයි මේක ඉදිරිපත් කරන Shahnaz Amla. The exhibition will be held at the at කියන preposition එකෙන් අපි දැනගන්නවා ඒ අහන්නේ ස්ථානයක් ගැන කියලා. එතකොට venue කියන එකේ යටතේ අපිට තියෙනවා National Art Gallery කියලා. ජාතික කලා භවන National Art Gallery. අනික් ඒවා නම් හුඟක් පැහැදිලි. මෙන්න මේ ඇක්ට් එකයි ඔන් එකයි අපි ප්‍රෙපොසිෂන් එක දැක්කහම දවසද තැනද මොකක්ද කියන එක හොයාගන්න එක තමයි මෙතනින් විශේෂයෙන් ඉගෙන ගත්තේ. එතකොට මේ sentences හරියට complete කරාම අපිට හම්බ වෙනවා 5 marks. මෙතන මේ හැම තැනකම Saturday Jayani නමක්, මෙතන දිනයක්, දවසක නමක්, මෙතනත් පුද්ගල නාමයක්, මෙතන ස්ථානයක් නිසා අපිට කැපිටල් හැම තැනදීම ආවා. හැබැයි sentence completion එකකදී පුතාලා මතක තියාගන්න ඕනේ එහෙම අවස්ථාවක් නෙමෙයි නම් වාක්‍යයේ ඉතුරු කොටස ලිවීම පමණක් ඉතුරු නිසා capital letters නොදා ඉන්න. මෙතන හැබැයි අපි කොහොමදත් capital දාන අවස්ථා තමයි හැම තැනදීම sentence completion එකේ ආවේ. ඒ නිසා අපි එහෙම දැම්මා. Test 6. You received the following note from your friend Lokit. Write a suitable response in the space provided. Note එකක් ලැබුණා. ඒකට response එකක් අපි පිළිතුරක් ලියන්න ඕනේ. දීලා තියෙන ඉඩේ කියන එක තමයි in the space provided කියන එකෙන් අදහස් වෙන්නේ. Use about 40 to 50 words. දැන් අපි බලමු note එකේ තියෙන්නේ මොනවද කියලා. Malish. I couldn't come to school last week as I was not well. පැහැදිලිද පුතාලට ඒක? මට last week එකේ ගිය සතියේ ඉස්කෝලේ එන්න බැරි වුණා. as because වගේම යොදන conjunction එකක් තමයි මේ as කියන conjunction එකත්. because හේතුව මොන හේතුව නිසාද ඉස්කෝලේ එන්න බැරි වුණේ? I was not well. මට අසනීප වුණා කියන එක අපි I was not well කියලා කියනවා. What about the scouting camp? What about? අපි dialogues කරනකොට හුඟක් කරලා තියෙන expression එකන්නේ. දැන් මට දැනගන්න ඕනේ scouting camp එක ගැන කියන එකයි මේ කියන්නේ. මොකක්ද ඒ ගැන අලුත් දෙයක් තියෙනවද දැනගන්න? බාල දක්ෂ කඳවුරකට යන්න ලෑස්ති වෙලා ඒගොල්ලෝ කලින් ඉන්න ඇති. එතකොට ඉස්කෝලේ ආවේ නැති වුනහම මොනවා හරි දෙයක් දැනගන්න එක මිස් වුනහම අපි මේ විදියට අහනවා. When will the camp be held? බලන්න කොයි කාලෙද කවදද අන්න ඒ කාලය සම්බන්ධ ප්‍රශ්නයක් අහනවා. I want to know about the venue too. ඒක පැවැත්වෙන ස්ථානය ගැනත් මට දැනගන්න ඕනේ.
Was the scouts meeting held last week? ඒ කියන්නේ බාලදක්ෂ ඒ රැස්වීම ගිය සතියේ පැවැත්වුණාද කියලා තමයි අහන්නේ. Was it held last week? Please send me some more details about the way we more details. අපි චුට්ටක් මෙතන නැත කරමු. මොනවද මේ ඉල්ලන්නේ? more details. තව වැඩිපුර විස්තර ඉල්ලනවා. About the way we go and the things we should bring with us. කීයක් දේවල් අහනවද බලන්න. The way we go. කොයි විදිහටද, කොයි වාහනෙන්ද, කොයි ආකාරයටද අපි යන්නේ කියන එක. And the things we should bring with us. අපි මේ ගමන යනකොට, කඳවුරට යනකොට මොනවද අපි ගේන්න ඕනේ කියලාත් අහනවා. I'll meet you soon. මම ඉක්මනින් ඔබව හමු වෙන්නම් කියලාත් කියනවා. එතකොට අපිට අපේ නෝට් එකේ වැඩිය දික් කරන්න බැරි වුණාට මෙන්න මේ කරුණු ටික සඳහන් කරන්න වෙනවා. යමක් වෙනියු එක ගැන, කාලය ගැන, ඒක යන දවස හෝ සතිය හෝ යම්කිසි අපි දන්න දෙයක්. එතකොට මීටින් එක තිබුණාද කියන අදහස. ඊළඟට තවත් වැඩිදුර විස්තර. මොනවද ඒ වැඩිදුර විස්තර? for A කියලා අපිට දාන්න පුළුවන් the way we go and B කියලා දාන්න පුළුවන් things we should bring. එතකොට මේ කරුණු ඇතුළත් කරලා ඒවා දන්නව නම් සඳහන් කරලා, නැත්නම් අපි සඳහන් කරන්න ඕනේ ඒක අපි තාම දන්නේ නැහැ කියලා. අපි හිතමු හරියටම දිනය දන්නේ නැත්නම් නෝට් එකේ ඒක සඳහන් කරන්න ඕනේ. Now let's see what our response looks like. You can see that you just started with the name. නම විතරක් ලියලා තමයි පටන් ගන්නෙ. විශේෂයෙන් වෙන දේවල් අපි නෝට් එකකදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි යම් කිසි විශ් කිරීමක්වත් ඇඩ්‍රස් එකක්වත් ඒ වගේ දේවල් නෝට් එකකදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. Lakit, hope you are fine now. ඇයි අපි එහෙම කියන්නේ? දැන් not well කියලා කිව්වනේ ඉස්සෙල්ලා එකේ. එතකොට සාමාන්‍යයෙන් අපි ලියනකොට ලියන්න ඕනේ දැන් නම් ඔයාට හොඳයි කියලා මම හිතනවා කියලා. එතකොට ඒ වගේ එකකුත් පුතාලට සාමාන්‍යයෙන් ඕන අවස්ථාවකදී පාවිච්චි කරන්න පුළුවන් වාක්‍යයක්. We got a notice about the scouting camp after the meeting. දැන් මීටින් එක තිබුණා කියන එකේ ඉන්ඩිකේෂන් එකක් අපිට එතන තියෙනවා. එතකොට එකක් හරි දැන්. ඒ කියන්නේ මොකද්ද? නෝටිස් එකක් ලැබුණා. අපිට යම්කිසි දැන්වීම් පත්‍රිකාවක් මේ සම්බන්ධයෙන් ලැබුණා. It will be held during the April holiday in Kitulgala. දැන් තැනක් තියෙනවා, කාලෙත් තියෙනවා. දිනයක් නැති වුණාට when කියන එකට during the April holiday අප්‍රේල් නිවාඩුව තුල සිදු වෙනවා කියන එක තියෙනවා. එතකොට when කියන එකට උත්තරය තියෙනවා. in Kitulgala කියනකොට venue නැත්තම් පැවැත්වෙන ස්ථානයටත් උත්තරේ තියෙනවා. We will be leaving early in the morning since it's a long way. අපි ඉතාමත්ම උදෙන් තමයි පිටත් වෙන්නේ. මොකද ඒක තියෙන්නේ හුඟක් ඈත නිසා. We'll be leaving early in the morning. උදේම යනවා. Another notice regarding the exact time, date and things to be brought will be given at the end of the term. දැන් අපි ගෙනියන්න අවශ්‍ය දේවල් අහලා තිබ්බනේ. ඕනේ නම් අපිට කියන්න පුළුවන් maps, food items, water ඒ වගේ දේවල් ගේන්න කිව්වා කියලා. ඒක කියන එක පහසුයි. හැබැයි අපිට මේ විදිහට කියන්නත් පුළුවන්. ඒක හරියටම සඳහන් කරේ නෑ. තවත් නෝටිස් එකකින් ඒ ගැන දන්වනවා කියලා. අපි බලමු ඒක කොහොමද කිව්වේ කියලා ආයෙමත් සැරයක් ඒ වාක්‍යෙම කියවලා. Another notice regarding the exact time, date and things to be brought will be given at the end of the term. වාරයේ අවසානයේදී තවත් නෝටිස් එකක් දෙනවා. මොනව සඳහන් කළාද? හරිම වෙලාව exact time. හරිම දවස ඒ වගේම things to be brought. මොනවද ගේන්න ඕනේ කියන එක. See you soon. ඔබව ඉක්මනින් දැකීම මගේ අරමුණයි කියන එක අපි ඒ casual විදියට තමයිනේ see you soon කියලා කියන්නේ. ඒ විදියට කියලා නම ලියලා මලිෂ් කියලා නම ලියලා ඒ නෝට් එක එහෙම ඉවර කරන්න පුළුවන්.
And now we have test 7, which is a reading comprehension test. අපි මෙතන කරන්නේ මේ පැසේජ් එක කියවලා ප්‍රශ්න වලට උත්තර ලියන එක. ඒක අපි දැන් දන්නවා. මෙතන තියෙනවා පැසේජ් එක පටන් ගන්න තැනම last week our history teacher took us to visit an old castle on a hill next to the sea කියලා. ඒ කියන්නේ කන්දක් උඩ තියෙන කාසල් එකකට තමයි ගිය සතියේ ටීචර් එක්කන් ගිහිල්ලා තියෙන්නේ. ඒක මුහුද ළඟ තිබිලා තියෙන්නේ. අපිට දැන් පේනවා මොන වගේ දෙයක් ගැනද මේ පැසේජ් එක තියෙන්නේ කියලා. අපි ඊට පස්සේ බලමු ප්‍රශ්න ටික. පුතාලට පහසු වෙනවා මේ ප්‍රශ්න ටික බලාගත්තොත්. Write whether the following statements are true or false. මේ ප්‍රශ්නවල පළවෙනි එක තමයි දීලා තියෙන මේ statements මේ ප්‍රකාශ හරිද වැරදිද කියලා කියන එක. They easily reached the hill. easily කියන්නේ මොකද්ද? ඉතා පහසුවෙන් කන්දට ළඟා වුණා. All the children did not run down the hill. හැම ළමයෙක්ම did not කියලා තියෙනවා. කන්දේ පහළට දිව්වේ නෑ. Where was the castle? කොහෙද castle එක තිබුණේ? Why was the? එතන where කියන එක මතක තියාගන්න ඕනේ. Why? එතකොට අපි හේතුවක් මොකක් හරි සිද්ධියක් උනේ ඇයි? මොකක් හරි දෙයක් උනේ ඇයි? එහෙම නැත්නම් මෙතන හැටියට why was the visit to the castle interesting? ඇයි මේ castle එකට ගිය ගමන මෙච්චර හොඳ එකක් උනේ? Write the sentence which tells how the children felt after a long walk. How the children felt කියන්නේ ළමයින්ට දැනුනේ කොහොමද? කොයි විදිහටද දැනුනේ? මොනව කරාට පස්සේද? After a long walk. එතකොට sentence එකක් ලියන්න තියෙනවා. හරියටම අපිට reading passage එකෙන් අරගෙන ඒ තියෙන විදිහටම extract කරලා ඒ sentence එක ලියන්න තියෙනවා. How did the children behave on the way down the hill? ළමයි behave වුණේ කොහොමද? හැසිරුණේ කොහොමද? කන්දේ පල්ලෙහාට යන ගමන් කියලා අහනවා. එතකොට තුන් විදිහක් දීලා තියෙනවා. Obediently, rudely and disobediently. ඒක කියවලා තමයි බලන්න ඕනේ කොහොමද ඒගොල්ලන් ගියේ? කීකරු විදියකටද අකීකරු විදියකටද නැත්නම් හරිම unkind rude නිකන් අර අකරුණාවන්ත විදිහකටද? අන්න ඒක අපි බලා ගන්න වෙන්නේ කියවලා. Last week our history teacher took us to visit an old castle on a hill next to the sea. දැන් අපි දන්නවා කොහෙද ගියේ කියලා. කාසල් එකක් බලන්න කන්දක් උඩ තියෙන මුහුද ළඟ. ටීචර් තමයි එක්කන් ගිහිල්ලා තියෙන history teacher. We went by bus and stopped at the bottom of the hill. කොහොමද ගියේ? බස් එකේ. Went by bus. Bottom of the hill. කන්ද පාමුල තමයි නතර කරේ. Our teacher pointed to the castle at the top of the hill and said, Teacher, එකන්ද මුදුනේ තියෙන castle එක පෙන්නලා කිව්වා, there is no road up there. උඩට යන්න පාරක් නැහැ. So we have to walk. අපිට ඒ නිසා ඇවිදින්න වෙනවා. It was a hard journey. Hard journey. දැන් මතකයි නේද easy කතාවකුත් කොහේ හරි තිබුණා. හැබැයි මෙතන තියෙන්නේ hard journey කියලා. We all were tired and thirsty when we arrived at the castle. හොඳටම මහන්සි ඒ වගේම තිබහයි tired and thirsty when we arrived at the castle කියන්නේ castle එකට පැමිණෙනකොට. දැන් කොහෙද තියෙන්නේ කියන එකත් මෙතන තිබුණා. castle එක on a hill next to the sea. where කියන එක මෙතන තිබුණා. It was very interesting because our teacher showed us all the different parts of the castle and explained its history. අපි බලමු මේ teacher කියපු දේවල් මොනවද කියලා. On the way down the hill, my best friend Kavindu said, let's have a race. On the way down the hill. මතකයි නේද පුතාලට way down the hill කියන එකෙන් ප්‍රශ්න තිබුණා කියලා. එතකොට ඒක මෙතන තියෙනවා. අපිට උත්තරේ හොයාගන්න ලේසිම තැන මේ. So we all started to run. Stop running, shouted our teacher.
but all of us except Roshan ran faster and faster, and then Kavindu fell over and hurt his leg. It wasn't broken, but he couldn't walk very well. Our teacher saw a farmer on his horse in a field. He went to speak to him, and the farmer let Kavindu a ride on his big brown horse down the hill to the bus. "Sorry, we didn't listen to you on the hill," we said to our teacher, "but we listened in the castle. It was great. Can we come again?" මොකක්ද මේ සෙක්ෂන් එකෙන් පුතාලා තේරුම් ගත්තේ? මේක හුඟක් ආසාවෙන් මේගොල්ලෝ ගියේ. මොකද මේ ගමනේදී ටීචර් හුඟක් දේවල් පෙන්නුවා. different parts of the castle කියන්නේ මොකද්ද? castle එකේ විවිධ කොටස් පෙන්නුවා. explained its history කියන්නේ ඒකේ ඉතිහාසය ගැන හොඳට විස්තර කරා. on the way down කියන්නේ අපි දන්නවා ඒ එන ගමන් කන්ද පල්ලෙහාට කවින්දු තමයි මේ රේස් එකක් යමු කියලා යෝජනා කරේ නේද? let's have a race කියලා. ඊට පස්සේ ඒගොල්ලන් දුවන්න පටන් ගත්තානේ. stop running කිව්වේ කවුද? teacher. මොකද්ද මේ all of us except Roshan කියන්නේ? Roshan ඇරෙන්න අනිත් හැමෝම except Roshan. හැමෝම හයියෙන් ගොඩාක් හයියෙන් faster and faster වේගය වැඩි කරමින් දිව්වා. ඒත් එක්කම කවින්දු තමයි fell over and hurt his leg. වැටිලා කකුල තුවාල කරගත්තේ. කැඩුනේ නැහැ. not broken කියන්නේ කැඩුනේ නැහැ. හැබැයි මොකක්ද උනේ? he couldn't walk very well. හොඳට ඇවිදින්න බැරි වුණා. එතනදී තමයි ටීචර් දැක්කේ කාවද? ෆාමර් කෙනෙක්ව horse කෙනෙක්ව රයිඩ් කරගෙන යන අශ්වයෙක් පදවගෙන යන in a field. field එක තමයි දැක්කේ අශ්වයා පිට ඉන්න ෆාමර් කෙනෙක්. He went to speak to him, and the farmer let Kavindu a ride on his big brown horse down the hill to the bus. එතකොට කවුද උදව් කරේ කවින්දුට මේ කකුල කැඩුන එක්කෙනාට බස් එකට එන්න? මේ ෆාමර් තමයි උදව් කරේ. හෝස් පිටේ තියාගෙන කවින්දුව ගෙනාවා රයිඩ් එකක්. එතකොට පල්ලෙහාට ආවට පස්සේ දැන් ටීචර් මේ වගේ දෙයක් වුණාම ඊළඟට කියන්නේ මොකද්ද? ආයෙනම් මම මේ වගේ ගමන් එන්නේ. ඕගොල්ලෝ හරිම කියන දේ අහන්න නැති ළමයි කියලා ටීචර් දොස් කියනවානේ. ඊට ඉස්සෙල්ලා මොකද ළමයි කියන්නේ? sorry we didn't listen to you on the hill. අපි කන්ද උඩදී ඇහුවේ නෑ. ගුරුතුමියට කියනවා කියන දේ අපි ඇහුවේ නෑ. we said to our teacher but we listened in the castle. හැබැයි අපි castle එක ඇතුළතදී කියන දේ ඇහුවා. එතකොට ඒක හුඟක් හොඳ අත්දැකීමක් නිසා තමයි මේ it was great කියලා කියන්නේ. ඊට පස්සේ අහනවා ටීචර් තරහයිද කියලා බලන්නත් එක්ක වෙන්න ඕනේ. can we come again? අපිට ආපහු එන්න පුළුවන්ද කියලාත් අහනවා. දැන් අපි දැක්ක මෙතන ප්‍රශ්නවල අහලා තිබුණ දේවල්. They easily reached the hill. All the children did not run down the hill. එතකොට මෙතන easily කියන එක වැරදි. ඔක්කොම දිව්වේ නෑ කියන එක හරි. මොකද except Roshan කියලා එක්කෙනෙක් exempt කරානේ. ඒ කියන්නේ මොකද්ද? එක්කෙනෙක් මේ ගොඩට අයිති උනේ නෑ. ඒ නිසා did not run කියන එක හරි. Where was the castle? පළවෙනියටම තියෙනවා එක. castle එක කොහෙද කියලා? on a hill next to the sea. Why was the visit to the castle interesting? ඇයි මේ visit එක හුඟක් interesting උනේ? Teacher explain කරා හුඟක් ලස්සනට ඉතිහාසය ගැන. It was very interesting කියලා මෙතන තියෙනවා. because කියලා හේතුව තියෙනවා. ඒක තමයි අපි ලියන්න ඕනේ. because the teacher showed them all the different parts of the castle and explained its history.
Because the teacher showed all the parts of the castle and explained its history to the students. ඔක්කොම කොටස් ගැන විස්තර කරලා ඉතිහාසය ගැනත් විස්තර කරා කියන එක. Write the sentence which tells how the children felt after a long walk. කොහොමද ළමයින්ට දැනුනේ මෙච්චර අමාරු ගමනක් ගියාට පස්සේ. It was a hard journey. We all were tired and thirsty when we arrived at the castle. So we can write We all were tired and thirsty when we arrived at the castle. How did the children behave on the way down the hill? ළමයි හැසිරුණ විදිය ගැන අපිට දැන් අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් disobediently කියලා. අකීකරුව නේද හැසිරුනේ? ටීචර් කියපු දේ ඇහුවේ නැහැ. දැන් පුතාලත් මතක් කරලා බලන්න. ගමන් ගියාම ටීචර් කියන දේ අහන්නේ කවුද අහන්නේ නැත්තේ කවුද කියලා අනිවාර්යයෙන්ම අහන්න ඕනේ. You have to be obedient, especially when you go out on field trips. Test 8 is a writing task. You have a writing task here to write a short description. When you write a description, what do you have to remember? මොන වගේ දේවල්ද මතක තියාගන්න ඕනේ මේ වගේ කෙටි විස්තරයක් ලියනකොට? වචන 50ක 60ක විස්තරයක්. Write a short description on one of the following. පුතාලා දන්නවා දැන් papers discuss කරලා අපි එකක් කිව්වට අපි දෙකම ලියනවා කියලා. එකක් තියෙන්නේ my grandparents, අනිත් එක the most interesting book I have read. Now let's look at both examples. My grandparents. මොනවද අපිට grandparents ලා ගැන සියලා ආච්චිලා ගැන කියන්න පුළුවන්. වචන 50කින් 60කින් නම් කියලා ඉවර කරන්න බෑ නේද? හැබැයි අපි කෙටියෙන් කියලා බලමු. My grandparents are very kind. මගේ grandparents ලා හුඟක් කරුණාවන්තයි. They live in මාතර. ඒගොල්ලෝ කොහෙද ඉන්නේ කියන එක කොහොමද අපි කියන්නේ live in. They are retired teachers. ඒගොල්ලෝ විශ්‍රාමික ගුරුවරු කියලා තියෙනවා. එතකොට ඒවා retired කියලා ඒ අදාළ වචනය එතන ලියන්න පුළුවන් අදාළ රැකියාවක් නොකරනම් එහෙම ලියන්න අවශ්‍ය නැහැ. I love to visit them during school holidays. Grandparents ලව බලන්න යන්න ආසයි කියලා කොහොමද කියන්නේ? Visit them. I love to visit them. කොයි කාලෙද? ඉස්කෝලේ නිවාඩු කාලේ. School holiday. They tell me lots of stories and give me many gifts. හුඟක් grandparents ලා තෑගි ගොඩක් දෙනවනේ. එතකොට ඒක තමයි මේ කියන්නේ stories කියනවා. ඒ වගේම ඒ කියන්නේ කතන්දර කියනවා වගේම තෑගි දෙනවා. Stories, gifts. My grandfather describes his travel experiences. ඒ කියන්නේ සියලා ආච්චිලා හුඟක් ඉස්සර ඒගොල්ලන් ගියපු ගමන් ගැන එහෙම විස්තර කරන්න ආසයිනේ. ඉතින් එතකොට මේ grandparents ලාගෙන් විශේෂයෙන් grandfather describe කරනවලු විස්තර කරනවලු මොනවද travel experiences. තමුන්ට travel කිරීමේදී එක සංචාර කිරීමේදී ඇතිවෙච්ච ලබාගත්තු අත්දැකීම්. And my grandmother prepares me tasty food items. මගේ ආච්චි අම්මා හුඟක් රසවත් කෑම ජාති tasty food items මට හදලා දෙනවා. I love them very much. මම උන්ට හුඟක් ආදරෙයි.
බලන්න ලස්සන වාක්‍යයක් ඊළඟට අන්තිමට ඉවර කරන විදිය බලන්න. I wish them good health and long life. උග සෞඛ්‍ය සම්පන්නව ඒ වගේම දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සෞඛ්‍ය සම්පන්නව ඉන්න ලැබෙන්න කියලාත් හිතනවා කියලා අන්තිමට කියලා ඉවර කරනවා. The most interesting book I have read. දැන් අපි ආසම පොතක් ගැන ලියනවා නම් පොතේ මොනවද අපි දැනගන්න ඕන විස්තර? රචකයා කවුද? main characters කවුද? ඒකේ ඉන්න විශේෂම චරිත? ඇයි ඒ පොතට අපි ආස කරන්නේ? අන්න ඒ වගේ දේවල් අපි අනිවාර්යයෙන්ම ඇතුළත් කරන්න ඕනේ පොත ගැන ලියනවා නම්. I read the book Roll of Thunder, Hear My Cry recently. මම ඉතා මෑත කාලේ මේ Roll of Thunder, Hear My Cry කියන පොත කියෙව්වා. දැන් මෙතනට ඕනෑම වෙන පොතක නමක් දාලා අපිට ලියන්න පුළුවන්. එතකොට අර ලියන දේ පොඩ්ඩක් වෙනස් කරනවා. හැබැයි I read කියන ටික, recently කියන ටික ඒව මාරු වෙන්නේ නැහැ. පොතේ නම මාරු වුණාට read, read කියන වචන දෙකේම ස්පෙලිං එකයි. ටෙන්ස් එක past උනත් read, read එකේ ස්පෙලිං වෙනස් වෙන්නේ. I got it as a gift at the prize giving. ඒකත් පුතාලගේ පොත මොකක් වුණත් ලියන්න පුළුවන් දෙයන්නේ. A gift at the prize giving. ත්‍යාග ප්‍රදානෝත්සවයේ ත්‍යාගයක් හැටියට මට ඒක ලැබුණා. The author of the book is. දැන් මෙතන නම් Mildred D. Taylor. අපිට the author of the book is කියන එකත් ඕනෑම පොතකට පාවිච්චි කරන්න පුළුවන්. නම වෙනස් කරන්න විතරයි තියෙන්නේ authorගේ. The main character ඒ කවුද? ප්‍රධාන චරිතය. මෙතන හැටියට නම් කැසී ලෝගන්. Faces issues of racism. ජාතිවාදී ප්‍රශ්න වලට මුහුණ දෙනවා කැසී ලෝගන් කියන මේ ප්‍රධාන චරිතය along with her family. along with කියන්නේ එයාගේ පවුලත් සමගම. The setting is. ඒකත් common වචනයක්. ඕන පොතකට පාවිච්චි කරන්න පුළුවන්. The setting is. අපි හිතමු මඩොල් දුව ලිව්වා කියලා අපි මෙතන ෆේවරිට් බුක් එක හැටියට. එතකොට setting එක කොහෙද? ඒ මඩොල් දුව පිහිටියේ කොහෙද? ඒ ග්‍රාමය ගැන, ඒ ගැමි පරිසරය ගැන, දූපත ගැන. එතකොට ඒ මුළු විස්තරේම කියන්න බෑ අපිට පැරග්‍රාෆ් එකක් නිසා. ඒ ප්‍රදේශය ගැන අපිට කියන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එක, setting එක කියන්නේ කොහෙද මේ කතාව ලිවීමේදී පසුබිම් වෙලා තියෙන්නේ කියන එක. මෙතන නම් Mississippi between 1933 to 1934. එතකොට කාලය දන්නවනම් ලියන්න පුළුවන්. I like this story because ඒකත් අපිට පුතාලා ලියන ඕනම පොතකට පාවිච්චි කරන්න පුළුවන් වාක්‍ය ඛණ්ඩයක්. I like this story because මම මේ කතාවට කැමති. මොකද හේතුව දැන් මේ කතාවේ නම් it revolves around. පුතාලා මේක කලින් පාවිච්චි කරපු නැති එක්ස්ප්‍රෙෂන් එකක් නම් ඉගෙන ගන්න පොතක් ගැන කියනකොට හුඟක්ම වැදගත් වෙනවා මේ වචන. මූවි එකක්, ඒ කියන්නේ චිත්‍රපටයක් ගැන වුණත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. revolves around කියන්නේ දැන් මෙතන හැටියට නම් a courageous family with 4 children. බොහොම ධෛර්යවත් පවුලක්, ළමයි 4 දෙනෙක් ඉන්න. මුළු කතාවම ගොඩ නැගෙන්නේ මෙන්න මේ චරිත වටා කියන එක තමයි මේ revolves around කියලා කියන්නේ. එතකොට පුතාලට මොන පොත ගැන ලිව්වත්, ඒ පොතේ මොන චරිත හිටියත් මෙන්න මේවා පාවිච්චි කරන්න පුළුවන් වචන සහ වාක්‍ය ඛණ්ඩ. උදාහරණයක් හැටියට අපි අඹ යාළුවෝ ගැන කිව්වොත් අපිට කියන්න පුළුවන් the author of the book is T.B. ඉලංගරත්න. The main characters are Sunil and Nimal who are best friends. අන්න ඒ වගේ අපිට ඒ චරිතයෙන් කරන දේ චරිත වල නම් ඒ ටික විතරයි වෙනස් කරන්නේ. හැබැයි මේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඕනෑම පොතක් ගැන ලියනකොට. recently වගේ වචනයක්, කොහෙන්ද,
මොකක් හැටියටද හම්බුනේ, රචකයා කවුද, ප්‍රධාන චරිතය කවුද, බෑග්ග්‍රවුන්ඩ් එක පසුබිම් වෙන්නේ මොන වගේ පරිසරයක්ද, අපි හිතමු හරියටම ගමක නමක් දන්නේ නැත්නම් කොහෙද නිකන් ගැමි පරිසරයක් කියන්නේ රූරල් සෙටිං. ඒ වගේ එකක් හරි ලියන්න පුළුවන්. ඇයි මේ කතාවට කැමති? I like it because. ඒ වගේම මොන ප්‍රධාන සිද්ධිය වටාද, එහෙම නැත්නම් මොන ප්‍රධාන චරිතය වටාද ගොඩනැගෙන්නේ මේ කතාව කියන එක revolves around කියන එකෙන් අපිට කියන්න පුළුවන්. මේ විදිහට හුඟක් කල්පනාවෙන් ලිව්වොත් language content දෙකටම ලකුණු ලැබෙනවා. එතකොට 5 marks ගන්න පුළුවන්. And now we have come to the end of discussing the test items of paper 1. දැන් අපි paper 1 එකේ test items කතා කරලා ඉවරයි. ලකුණු 40ම ගන්න පුළුවන් විදිහ දැන් පුතාලා දන්නවා first paper එකට. ඒකට උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම අපි second paper එකේ test items උත් කතා කරලා බලමු ඔක්කොම එකතු වෙනකොට හොඳ ලකුණක් ගන්න කොහොමද අපි ලියන්න ඕනේ කියලා.